සමාජ සංගායනා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණ දවසේ මනුස්ස ජීවිතයක් ලැබුණ දවසේ ඔබ අප්‍රමාදී වේ යුතුම කාලයක් අප්‍රමාදය හා සමාන වෙනත් දෙයක් නැහැ. අප්‍රමාදෝ අමත පදං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අප්‍රමාදය කියන එක අමෘතයට නැතිනම් මෘත්‍ය සංඛ්‍යාත මරණයටපත් නොවීමට තියෙන අමරණීයත්වයට තියෙන නමක් තමයි අප්‍රමාදය කියලා කියන්නේ. එතකොට මේ අප්‍රමාදී පුද්ගලයාට තව විදිහකින් කිව්වොත් නොමරෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ තාක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තාක්ෂණය උපදව ගන්නට උත්සාහවත් වෙනකොට අපි හදාගත යුතු දෙයක් තියෙනවා. මොකද්ද? අපේ හිත සකස් කරගත යුතුයි. නාහම් වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති යතේදම් වික්කවේ චිත්තං චිත්තං වික්කවේ අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති. මානෙනි භාවිත නොකළොත් මහත්ම අනර්ථයේ පිණිස පවතින වෙන එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ මේ හිත තරම් කියලා පෙන්වුවේ. හිත භාවිත නොකළොත් කරන්න තියෙන මහම අනර්ථය සිද්ධ කරනවා. ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. ලෝකේ ඉන්න ඕනෑම පසුතැවිලි වෙන කෙනෙක්, පසුතැවිලි වෙන මිනිසෙක්, පසුතැවිලි වෙන සත්වයෙක් ඕනෑම කෙනෙක් හිත සකස් කරගත්තේ නැති නිසායි පසුතැවෙන්නේ. ලෝකේ කෙනෙක් දුක් විඳිනවා නම් දුක් විඳින්නේ හිත සකස් කරගත්තේ නැති නිසායි. කෙනෙක් සසරේ යනවා නම් උත්පත්තිය ගන්නවා නම් මැරෙනවා නම් හැම දෙයකටම හිත සකස් කරගත්තේ නැති නිසායි. සකස් නොකරපු හිත තරම් අනර්ථයක් ගෙනල්ලා දෙන වෙන එකම දෙයක්වත් ඇත්තේ නැහැ. සකස් නොකරපු හිත තමයි කරන්න පුළුවන් මහාම අනර්ථය කෙනෙකුට සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි රකින්න පුළුවන් නම් එක දෙයක් රකින්න. ඒ තමයි හිත. හිත රැක්කොත් ගෙනල්ලා දෙන්න පුළුවන් මහාම අර්ථය ගෙනල්ලා දෙනවා. ලෝකේ තියෙන වටිනාම දේ ගෙනල්ලා දෙනවා නම් හිත භාවිත කිරීම තුලින් පමණයි. ඒව වෙන කිසිම දෙයක් භාවිත කළා කියලා ඒ දේවල් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ අපි භාවිත කළා කියලා වෙන දේවල් අපි දියුණු කළා කියලා වෙන දේවල් අපිට නිවෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධනය අතින් අපි දේවල් භාවිත කළා කියලා කියන්නේ දියුණු කළා කියලා අපිට නිවෙන්න බෑ. ධනය වැඩි වෙන්න අපිට හිතේ තව තියෙන බය පවත්වා ගැනීමට තියෙන කැමැත්ත අපිට මේ දේවල් වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. පීඩනය වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. බලය, කීර්තිය මේ ආදී ඕනම දෙයක් ලෝකෙ තුල ඒ දේවල් වැඩි වෙනකොට අර්ථය නෙමෙයි සිද්ධ වෙන්නේ අනර්ථය ගොඩක් වෙලාවට. එතකොට මේ අනර්ථය කියන දේ නිසා වුන් දුකටපත් වීමනේ සිද්ධ වෙන්නේ.
එනිසා ඒ දේවල් එකක්වත් දියුණු කළා කියලා වැඩුවා කියලා සැනසෙන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි කෙනෙක් තමන්ගේ හිත රැක්කොත් එයාට සැනසෙන්න පුළුවන්කම තියෙනවා. අන්නේ ක්‍රමය ඒ තාක්ෂණය අවබෝධ කරගෙන හිටපු නිසා තමයි එදා අතීතයේදී රජවරු රජකම් අතහැරියේ, සිටුවරු සිටුකම් අතහැරියේ. ඒ දේවල් අතහැරලා දාලා ඒ හැමෝම අහෝ සුඛං කියන தത്വෙටපත් වෙන. ඒ කියන්නේ අහෝ සැපයි කියන தത്വෙට. ගහක් යට හිටියත් අහෝ සැපයි කියලා කියනවා රජකම් අතහැරලා දාලා ආපු රජවරු. ඇයි? හිත හදාගෙන. රජගෙදරක හිටියත් හිත හදාගත්තේ නැත්තම් සුවසේ නිදා ගන්නවත් පුළුවන් කමක් නැත්තේ. පිච්චෙනවා, දාහයටපත් වෙනවා, පීඩාවෙන් කාලය ගත කරනවා, තමන් කරපු දේවල් තමන්ට මතක් වෙනවා. හැබැයි කෙනෙක් හිත හදාගත්තාම එයාට සුවසේ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපිට හිත හදාගන්න මඟ, හිත හදාගන්න ක්‍රමය. අපි මේ කතා කරන්නේ අපේ හිත හදාගන්න විදිහ. ඔබටත් පුළුවන් ඔබේ හිත හදාගන්න. ඔබටත් පුළුවන් හිත භාවිත කරන්න. මහණෙනි මේ හිත භාවිත කරන්න පුළුවන්. මහණෙනි මේ හිත රකින්න පුළුවන්. මහණෙනි මේ හිත භාවිත කරන්න බෑ නම් මම ඔබලට කියන්නේ හිත භාවිත කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ හිත භාවිත කරන්න පුළුවන්. හිත දියුණු කරන්න පුළුවන්. ඒ දියුණු කරන්න පුළුවන් හිත දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන අපිට නුවණින් විමසා බලන්නට පුළුවන්. වෙනතුනේ කොහොමද අපි අපේ හිත දියුණු කරන්නේ? හිත දියුණු කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒක අපි කොටස් දෙකකට බෙදනවා, සමතය සහ විපස්සනාව කියලා. සමතය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ, විපස්සනාව විසින් බලාපොරොත්තු වෙන්නේ යථාභූත ඥාන දර්ශනය උත්පාදනය කිරීම. සමත විපස්සනා කියන මේ කොටස් දෙකම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා. දැන් සමතය කියන ධර්මයන්, චිත්ත සමතය මේ ශාසනයෙන් බැහැර වුණත් දකින්න පුළුවන්. හැබැයි විපස්සනාව සමග යන ඥාන දර්ශනයේ පිණිස පවතින. ඒකට අපි කියනවා නිරෝධ සංවත්තනික, වස්සග්ග පරිණාම කියන වචන පාවිච්චි කරනවා අපි. නිවන පිළිබඳව නැඹුරු වුණ, නිරෝධයේ පැත්තට හැරවුණ සමතයන් මේ ශාසනය විතරයි තියෙන්නේ. ඉතින් අපි හිත දියුණු කරන ක්‍රම ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට හිත දියුණු කරන ආකාර විවිධ විදිහෙන්. අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් පැවතියේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අපේ හිත දියුණු කරගන්න ආකාරය. එදී අවසාන වශයෙන් අපි ටිකක් ගැඹුරින් කතා කළා ආනාපාන සතිය පිළිබඳව, ආනාපාන සතිය දියුණු කිරීම ගැන. ඒ ආනාපාන සතිය පිළිබඳව අපි බලනකොට, විමසනකොට අපි හඳුනාගත්ත ආනාපාන සතියේ තිබෙන ගැඹුරු අවස්ථාවන් ගැන. අපි දැක්කා ඒ සමතෙන් ආරම්භ වෙලා කොහොමද විපස්සනාව කරා ගමන් කරන්නේ කියන එක පිළිබඳව ඔබ යම් දැනුමක් ඇති කරගත්තා. ඉතින් මේ දේශනා කිහිපයක්ම අපි මීට පෙර සිද්ධ කළ ඒ කාරණාවට මූලික ඉලක්කයක් දීලා තමයි කතා කළේ. එතනදී හඳුනාගත්තා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති, රසං වාසසන්තෝ රසං අස්සසාමීති පජානාති, රසං වා පස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති කියන මේ කරුණු හතර එතනදී හඳුනාගත්තා. එතකොට අපි එතනදී තේරුම් ගත්ත දේ තමයි මේ සරල ලෙසම අපේ කායිකව සිදුවන ක්‍රියාකාරකමක් කියලා. සරල ලෙසම අපේ කායිකව සිදුවන ක්‍රියාකාරකමක් තමයි අපි හුස්ම ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේහි අපි නිරත වෙනවා. ඒක අපි කරන දේ. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේහි අපි නිරත වීම කියන දේ ගැන අපි සිහිය පවත්වනකොට අපිට වැටහෙන්නට ගන්නවා දීර්ඝ ලෙස හුස්ම ගන්නවා, කෙටි හුස්මවල් තියෙනවා. අපි හැම වෙලාවකදීම දැන් තප්පරයක් හුස්ම ගන්නවා නම්, තප්පරයක් හුස්ම පිට කරනවා නම් හැම වෙලේම ඒ ගාන නෙමෙයි. මේක අඩු වැඩි වෙනවා. එතකොට අර වැඩි කාල සංඛ්‍යාවක් ගන්න හුස්ම වලට දීර්ඝයි කියලා කියනවා, කෙටි කාල සංඛ්‍යාවක් ගන්න දේවල් වලට රස්සයි කියලා කියනවා.
එතකොට මේ දීර්ඝ සහ රස්ව විදිහට ගන්න ආශ්වාස ප්‍රශ්වාසයන් ගැන අපි සිහිය පවත්වනකොට අපේ හිත සියුම්ව ගිහිල්ලා අපේ හිත ඡන්දයෙන් ප්‍රීතියෙන් යුක්තව නැතිනම් ඡන්ද පාමුජ්ජයන්ගෙන් යුක්ත වෙන විදිහ කතා කළා. ඊට පස්සේ අපේ හිත ප්‍රකෘති ආස්වාස ප්‍රස්වාසයන් අතහැරලා ඊටාම සියුම් වුණ ආශ්වාස ප්‍රස්වාස නිමිත්තක් බවට නැතිනම් හිතින් ග්‍රහණය කරගත්ත නිමිත්තක් බවට පත් වෙනකන් අපි ඒ පිළිබඳව කතා කළා. දැන් ඒක කතා කළේ අපේ සුපුරුදු ආනාපාන සතිය පිළිබඳව තිබෙන මාතෘකාවෙන් එළියට ගිහිල්ලා ඒ කියන්නේ අපිට දකින්න ලැබෙන මාතෘකාව විදිහට දකින්න ලැබෙන කරුණ වලින් එළියට ගිහිල්ලා තමයි අපි මේ දේ කතා කළේ. කෙනෙක් දියුණු කරනකොට මෙන්න මේ වගේ ගති ලක්ෂණ ටිකකුයි ඇති වෙන්නට ඕනේ කියන තැනට ඇවිල්ලා තමයි ඒ කරුණ ටික කතා කළේ. දැන් අපිට යන්නට පුළුවන් ඊළඟ කාරණා දෙකට. දැන් පළවෙනි කාරණා දෙක තමයි අපි කතා කළේ. දීර්ඝ ලෙස ආස්වාස ප්‍රස්වාස කරනවා, රස්ව ලෙස ආස්වාස ප්‍රස්වාස කරනවා කියන කාරණාව. දැන් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ එතනින් එහාට තියෙන කරුණු ගැන. එතනින් එහාට තියෙන කරුණු ගැන අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන් සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. සබ්බ කාය පටිසංවේදී. සබ්බ කාය පටිසංවේදී. සබ්බ කාය පටිසංවේදී. සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ සබ්බ කියන්නේ සියලු. කාය කියලා කියන්නේ කය. පටිසංවේදී කියලා කියන්නේ ප්‍රතිසංවේදීව සියලු කය ප්‍රතිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාසයන් කරනවා. සියලු කය ප්‍රතිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාසයන් කරනවා. එතකොට කය කියනකොට අපි විවිධ කයවල් හඳුනා ගන්නවා. විවිධ කයවල් හඳුනා ගන්නවා. එතකොට මේ කයවල් හඳුනා ගන්නකොට අපි කියනවා මනෝ කාය කියලා එකක් වෙනවා. නාම කය කියනවා. රූප කය කියනවා. ආශ්වාස ප්‍රශ්වාස කය කියනවා. දැන් මේ කයවල් ගැන අපි විවිධ ස්වරූපයන්ගෙන් කතා කරනවානේ. දැන් මෙතනදී මේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ඉලක්කගත කළොත් එක තැනකට සබ්බ කාය කියනකොට මේ සියලු කය ප්‍රතිසංවේදීව කියලා කියන්නේ සියලු කය පිළිබඳව දැනුම් ඇතුව ආශ්වාස ප්‍රශ්වාසය කරනවා කියන තැන. එතකොට සියලු කය පිළිබඳව දැනුම් ඇතුවයි කියලා කියනකොට නාම කය, රූප කය සංඛ්‍යාත මේ කයයන් පිළිබඳව ප්‍රතිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාසයන් සිදු කරනවා. සියලු කය පිළිබඳව ප්‍රතිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාසයන් සිදු කරනවා. එතකොට අපිට ප්‍රකටයි හිත. ඒ කියන්නේ නාම ධර්මතා ටිකත් යම් පමණකට ප්‍රකටයි. ඒ වගේම අපිට ප්‍රකටයි කය. රූපී කය අපිට ප්‍රකටයි. එතකොට මේ කියන කය අසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාස කාය අපිට වඩා ප්‍රකටයි. ඒකට සබ්බ කාය පටිසංවේදී කියලා කියනවා සියලු කය ප්‍රතිසංවේදීව. ඒ පිළිබඳව අපි විඳිමින් ඒ පිළිබඳව දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කාය පිළිබඳව අපි දකිමින් අස්ස සිස්සාමේති සික්කති පස්ස සිස්සාමේති සික්කති කියලා කියනවා. ආශ්වාස කරනවා ප්‍රාශ්වාසය කරනවා. එතකොට මෙතනද මේ ආශ්වාස ප්‍රාශ්වාසය කිරීම කියන දේදී දැන් අපි අර කලින් කියපු එකට වැඩිය වෙනස්කමක් අපිට දකින්න පුළුවන්. මොකද්ද? අපි කිව්වේ දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලානේ. අස්සසාමීති කියලා කියන්නේ ආශ්වාස කරමී හික්මනවා කියලා. දැන් මෙතනදි කියන්නේ මොකද්ද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. එතකොට මෙතනදී අස්ස සිස්සාමි කියලා. දැන් අතනදී කතා කළේ දීගං වාසසන්තෝ දීගං අස්සසාමි අස්සසාමි. මෙතන අස්ස සිස්සාමි අස්සසාමි අස්ස සිස්සාමි කියලා වචන දෙකක්. ඒ මොකද්ද මේ වචන දෙක? මේ වචන දෙක තමයි අස්සසාමි කියනකොට වර්තමානයේ තුල ආශ්වාස කරනවා කියන එක. වර්තමානයේ ආශ්වාස කරනවා කියන්නේ දැන් හිත තියන්න කියන්නේ ස්වභාවිකවම දැන් පවත්වන හුස්ම පාර ගැනනේ. ස්වභාවිකවම පවත්වන ආශ්වාස ප්‍රශ්වාසය ගැන තමයි හිත පවත්වන්න තියෙන්නේ. ඒ නිසා ඒක අස්සසාමි. ආශ්වාස ප්‍රශ්වාසයේ වර්තමානයේ කරන දේ.
දැන් සබ්බකායේ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකායේ පටිසංවේදී කියනකොට ඒ සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය ස්වභාවයෙන්ම අපිට ඒ දේවල් ප්‍රකට නැහැ. සියලු කය ප්‍රකට නැහැ අපිට. ඒවා අපි ප්‍රකට කරගත යුතුයි. දැන් වර්තමානයේ ඔබ මේ විදිහට ප්‍රකට කරන්න අනාගතයට ඔබට මේ විදිහට සියලු මේ කය ප්‍රකට කරමින් හුස්ම ගන්න දේ කරන්න. එතකොට ඒක කරන්නේ කොයි කාලෙදිද? අනාගතයට. අනාගතයට කියලා කියන්නේ දැන් මේ පිළිබඳව සිහිය පවත්වගෙන යනකොට ඔබට ඇති වෙන දේවල් කියන තැනින් තමයි මේ කර්මස්ථානය ගැන පැහැදිලි කරලා දෙන්නේ. ඒකයි මෙතනදී වර්තමානයෙන් තබලා එතනට යනකොට අනාගතයට වෙන්නේ. දැන් හුස්ම පාර ගැන සිහිය තියා ගන්නවා කියනකොට වර්තමානයේ තුල තියෙන ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව දන්නවා. ඒ පිළිබඳව හිත තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නකොට අනාගතයට මෙහෙම දෙයක් වෙයි. එතකොට ඒක ගැන හිතන දැන් අනාගත කාලේ. අන්න ඒ නිසා තමයි අස්ස සිස්සාමීති කියලා කිව්වේ. ආශ්වාස කරන්නේ නෙමෙයි හික්මනවා කියලා කිව්වේ. එතකොට මෙතනදී කය කියනකොට අපිට හම්බෙනවා රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංඛාර කාය, විඥාන කාය. මේ ධර්මයොත් කායවල හැටියට තමයි ගණනය කරන්නේ. එහෙනම් මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳවත් එයාට මේ තුල අවබෝධයක් තියෙනවා. එහෙනම් මේ හිත ගැනම නැඹුරු වෙලානේ මේ භාවනාව සිද්ධ කරගෙන යන්නේ. ඒකෝට Tamanට පේනවා Tamanගේ හිත වේදනාව උපදින්නේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව උපේක්ෂා සහගත වේදනාවක්. ඒ වගේම එයාට එතන හඳුනා ගැනීම ඇති වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව හඳුනා ගැනීම විදියට. එයා චේතනාවන් පවත්වන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව. ඔහුගේ දැන ගැනීම තිබෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව. එතකොට මේ ස්කන්ධ ටික පිළිබඳව එයා හොඳට ප්‍රතිසංවේදීව මේ පිළිබඳව දකිනවා. ඒකයි සබ්බ කාය පටිසංවේදී කියලා කිව්වේ. සියලු කාය ප්‍රතිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාස කරනවා. දැන් අපි කිව්වා ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව එයා නිමිත්ත උපුටලා ගන්නවා. ඒ නිමිත්ත උපුටලා ගත්තත් එයාට ඒ පිළිබඳව තියනවා. එතන පවත්නා ධර්මයන් පිළිබඳව හොඳට දක්නා නුවණක්. එතනදී කිව්වේ නෑ කාය සංස්කාරයන් දැනගන්නවා කියලා. කාය සංස්කාරයන් ප්‍රතිසංවේදීව ඉන්නවා කියලා කිව්වේ නෑ. එතනදී කිව්වේ මොකද්ද? සබ්බ කාය පටිසංවේදී කියලා. සියලු කය ප්‍රතිසංවේදීව ඉන්නවා කියලායි කිව්වේ. සියලු කය ප්‍රතිසංවේදීව. ඒකට ඒ සියලු කය කියනකොට අපිට ඒක අර්ථකථනය කරන්න පුළුවන් ආකාර බොහෝමයක් තියෙනවා. ඒ ආකාරයන් තමයි පැහැදිලි කළේ ආශ්වාස ප්‍රාශ්වාස කය ප්‍රතිසංවේදීව වාසය කරනවා. කොහොමද ආශ්වාස ප්‍රාශ්වාස කය ප්‍රතිසංවේදීව කියලා කියන්නේ? එයා රූපය දකිනවා, වේදනා කාය දකිනවා, සංඥා කාය දකිනවා, සංස්කාර කාය දකිනවා, චේතන විඥාන කාය දකිනවා. එතකොට මේ ස්කන්ධයන් පිළිබඳව එයා දකිනවා. මෙන්න මේක දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය තබාගෙන ඒ පිළිබඳ නුවණ පවත්වාගෙන වාසය කරනවා. ඒකයි සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියලා කිව්වේ. සික්ඛති කියන්නේ හික්මනවා කියන එක. හික්මනවා. හික්මීම තමයි ඔහුගේ සීලය. ඒ හික්මීම තමයි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ තබාගෙන හික්මීම තමයි ඔහුගේ අදි සීල ශික්ෂාව. ඔහුගේ ඒකාග්‍රතාවය තමයි සමාධිය. ඔහුගේ තිබෙන අනුපස්සනා සංඛ්‍යාත නුවණ තමයි ප්‍රතිසංවේදී භාවය තමයි එතන තිබෙන ප්‍රඥාව. එතකොට හික්මීම අදි සීල ශික්ෂා, ඒකාග්‍රතාවයේ අදි චිත්ත ශික්ෂාව, ඒ වගේම එතන පවත්වන නුවණ අධි පඤ්ඤා ශික්ෂාව. හික්මෙනවා. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් හික්මෙනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් යා ආශ්වාස ප්‍රශ්වාස තුළ හික්මීම ඇති කරගනු ලබනවා. එතකොට මේ සීලය කියනකොට හිතන්න එපා හැම වෙලාවකදීම සීලය කියලා කියන්නේ මේ ශික්ෂාපද ටික විතරයි කියලා.
සීලය කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන ඒ සම්මා කම්මන්තාදී සියලුම අංගයන් මේකට ඇතුළත් වෙනවා. එතකොට අපි පවත්වන පැවැත්ම ඉරියව් පැවැත්ම ඉඳලා සියලුම දේවල් අපිට සීලයට අයිති කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ න්‍යාය යටතේ තමයි මේක සීලයට අයිති වෙන්නේ. නැත්තම් හිතයි මේක ඇතුලේ කොහොමද මේ සීලයක් පෙන්නලා ඔක්කොම පෙන්වුවේ මේක මේ පුද්ගලික දෘෂ්ටියක්ද කියලා නෑ. මේක ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ පෙන්වපු මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු න්‍යායක්. එතකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ත්‍රිවිධ ශික්ෂාවක් මේ තුළ වැඩෙනවා කියන එක. එතකොට පස්සම්භයං කාය සංඛාරං කියනකොට අපිට දෙවෙනි අවස්ථාවේදී කාය සංස්කාරයකට ඒක සීමා වෙනවා. දැන් මෙතනදී කාය සංස්කාරයක් කිව්වේ නැහැ. සබ්බ කාය පටිසංවේදී කියලා තමයි කිව්වේ. සියලු කාය ප්‍රතිසංවේදීව වාසය කරනවා. එතකොට කාය ප්‍රතිසංවේදීව වාසය කරනකොට එයාට පේනවා එතනදී රූප කාය කියන එක, වේදනා කාය, සංඥා කාය, සංඛාර කාය, විඥාන කාය කියන මේ ධර්මයන් පිළිබඳව එයාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව එයා අවබෝධයක් ලැබමින් තමයි ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පවත්වන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ පවත්වන්නේ. මේ ධර්මයන් පිළිබඳව දනිමින්, මේ ධර්මයන් පිළිබඳව දකිමින් එයා ඒ සිහිය, ඒ නුවණ පවත්වනවා. ඒ ආකාරයට ඒ සිහිය, ඒ නුවණ පවත්වනකොට තමයි එයාට ප්‍රකට වෙන්න පටන් ගන්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාසයන් කාය ප්‍රතිබද්ධයි. මේවා කාය ප්‍රතිබද්ධයි. කයත් එක්ක එකට බැඳිච්ච ධර්ම කියලා. එතකොට මේ කයත් එක්ක එකට බැඳිච්ච ධර්ම ඒ කයේ ඉරියව් පැවැත්වීම තුළ අඩු වැඩි වෙනවා. උස් පහත් වෙනවා. රළු වෙනවා. ඒක යාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කයේ ඉරියව් පැවැත්වීම තුළ යාට මේක උස් පහත් වෙන ආකාරය දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි දැන් කයවල් කියනකොට අපි කතා කළානේ වේදනා කාය, සංඥා කාය, සංඛාර කාය, විඥාන කාය කියලා. දැන් චේතනා කාය, විඥාන කාය කියලා. මේ ආකාරයට අපි කයවල් පිළිබඳව කතා කරනකොට මේ කයවල් වල නැතිනම් නාම කාය කියන එකේදී මේ නාම කායෙහි තිබෙන වෙනස්කම නිසා රූප කායෙහි තිබෙන වෙනස්කම පිළිබඳවත් එයාට එතකොට නුවණක් තියෙනවා. කියන්නේ හිතේ ඇති වෙන තත්වයන් මත ආශ්වාස ප්‍රශ්වාස නැමැති කාය වෙනස් යන ආකාරය පිළිබඳවත් එයා දකිනවා. එනිසා එයා මොකද කරන්නේ? අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි තිබෙන සුකුමතර භාවයන් පිළිබඳව හිත තබමින් ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ තිබෙන සුකුමතර භාවය පිළිබඳව සිත තබමින්. එහෙනම් මේ හුස්ම පාර මේ සියුම් වෙනවා. ආනාපාන සතිය වඩනකොට හුස්ම පාර හුස්ම ගන්න බව සියුම්ම වැටහෙන්නට පටන් ගන්නවා. දැන් අපි රළුව වැඩ කරනකොට අපේ හුස්ම හරි රළුයිනේ. හයියෙන් හුස්ම පාර දැනෙනවා අපිට. ඒ කියන්නේ අපි වැඩ කරනකොට හයියෙන් අපි හුස්ම ගන්නවා. හිතන්නකෝ අපි දිව්වොත් මොකද වෙන්නේ කියලා. දිව්වොත් හයියෙන් හුස්ම ගන්නවා. හුස්ම වැටෙන්න පටන් ගන්නවා. දරතයි. ඒ කියන්නේ දැඩි කය මහන්සි වෙනකොට කය හා සමගම මොකද වෙලා තියෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාසයත් දැඩිව ගිහිල්ලා තියෙනවා. හයියෙන් ගන්නවා. හයියෙන් හුස්ම ගන්නවා හෙලනවා මේක වේගෙන් සිද්ධ වෙනවා. දැඩිව කරනවා. දැන් යම්කිසි කෙනෙක් මේ විදිහට බරක් උස්සගෙන යනකොට බරක් උස්සගෙන ඇඟ මහන්සි කරගෙන යනකොට මොකද වෙන්නේ? බරක් උස්සගෙන ඇඟ මහන්සි කරගෙන යනකොට එයාගේ හුස්ම පාර බොහොම වේගෙන් හුස්ම වැටෙන්න පටන් ගන්නවා. නහය විතරක් මදි හුස්ම ගන්න. කටිනුත් හුස්ම ගන්නවා. ඒත් මදි වෙනවා. ඒ තරම් හුස්ම පාර කියන එක නැතිනම් ආශ්වාස ප්‍රශ්වාසයන් ඒ තරම් රළු මට්ටමකින් වැටෙන්නට පටන් ගන්නවා. ඒ තරම් රළු වෙනවා. එතකොට ඒ තරම් රළුව වැටෙනකොට ඒ තරම් රළුව මේක සිද්ධ වෙන්නට පටන් ගත්තට පස්සේ අපිට හොඳටම ප්‍රකටයිනේ මේ කය රළු වෙනකොට ඒක රළුවනයි කියන්නේ. දැන් අන්න ඒ විදිහට රළු වෙන ආශ්වාස ප්‍රශ්වාසය අපි වැඩක් නොකර ඉන්නකොට මොකද වෙන්නේ? කට ඕනේ නැහැනේ හුස්ම ගන්න. නහයෙන් විතරක් ප්‍රමාණවත් වෙනවා. දැන් වැඩක් මහන්සි වෙලා ගියපු මිනිස්සයා ඒක පැත්තකින් තියලා හොඳට නාලා සිහිල් හේවනකට ගිහිල්ලා
හොඳට රෙදි කඩකුත් පපුවෙන් තියාගෙන හොඳට නිදාගෙන ඉන්නවා. ඇලවෙලා ඉන්නවා. ඇලවෙලා ඉන්නකොට මොකද වෙලා තියෙන්නේ? තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරම් ආශ්වාස ප්‍රාශ්වාසය සිසිල්ව යනවා. නැත්නම් අඩු වෙලා යනවා ටික ටික. ඒකට කියන අපි සංසිඳනවා කියලා. ආශ්වාස ප්‍රාශ්වාසය සංසිඳනවා. දැන් අර රළුව තිබ්බේ වල මොනවද වෙලා තියෙන්නේ? ඒක සංසිඳිලා දැන් හිමීට තමයි හුස්ම ගන්න. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙ තිබෙන වැඩි බව අඩු බව දකින්න පුළුවන්කම තිබෙනවා. ආනාපාන සති භාවනාව කරනකොට තිබෙන ප්‍රධානම දෙයක් තමයි කෙනෙකුගේ හිත අර හුලම් පාරට ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කරගෙන ඉන්නකොට මේක ටික ටික සියුම් වෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. මේක ටික ටික සියුම්ව වැටහෙන්න පටන් ගන්නවා. සුකුමතර වෙනවා. එන්න මේක සියුම්ව වැටහෙන්නට පටන් ගන්නවා. ඊටාම සියුම් මට්ටමටපත් වෙනවා. සමහර කෙනෙකුට මේ විදිහට ගිහිල්ලා හුස්ම පාර දැනෙන්නෙම නැතුව යනවා. හුස්ම පාර දැනෙන්නෙම නැතුව ගියා කියලා කියන්නේ දැන් හුස්ම ගන්න නැතුව ඉන්නවා කියන එක එහෙම නෙමෙයි. හුස්ම පාර දැනෙන්නේ නැතුව ගියා කියන එකෙන් එහෙම කියන්නේ නෑ. ඇත්තා වූම ආශ්වාස ප්‍රශ්වාසයන් අප්‍රකටව යනවා. ඒ Tamanට අර දැන් ඇත්ද නැද්ද කියන මට්ටමවත් ප්‍රකට වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවනේ. එච්චර සියුම් වෙලා ගිහිල්ලා නෑ වගේම වැටහෙන්න පටන් ගන්නවා. සමහර අය කලබල වෙනවා භාවනාව තුළදී. නමුත් අපි කලබල නොවිය යුතුයි. ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නේ නැතුව ගියා කියලා අපි කලබල නොවිය යුතුයි. අපි අර කරගෙන යන ඒ මානසිකාර පැවැත්ම කියන එක මොහොතකට අපි නතර කරලා අපි හිතන්න ඕනේ, අපි කල්පනා කරලා බලන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාස නැත්තේ කාටද කියලා. ආශ්වාස ප්‍රශ්වාස නැත්තේ කාටද? මරුණොත් එහෙම ආශ්වාස ප්‍රශ්වාස ඇත්තේ නැහැ. ඒ වගේම චතුත්ථ ධානයේට සමවැදුනොත් නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදුනොත් නැහැ. බ්‍රහ්ම ලෝකික ආදී ලෝකික උත්පත්ති ලැබුවොත් ආශ්වාස ප්‍රශ්වාසය ඇත්තේ නැහැ. එතකොට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ නැති වෙන අවස්ථාවන් තියෙනවානේ. හොඳට තමන් ගැන සම්මර්ෂණය කරලා බලන්න. මම මැරිලත් නැත්තම්. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙත් නෙමෙයි නම්. මනුස්ස ලෝකෙ ඉන්නේ තාම. එතකොට නිරෝධ සමාපත්තියට සම්වැදිලත් නැත්තම්. චතුත්ථ ධානයේට සම්වැදිනුත් නැත්තම්. එහෙනම් ආශ්වාස ප්‍රශ්වාසය නැති වෙන්න විදිහ නෑ. ආශ්වාස ප්‍රශ්වාසය තියෙනවා. ඇත්තා වූම ආශ්වාස ප්‍රශ්වාසය මට අප්‍රකටව ගිහිල්ලා තියෙනවා කියලා තමන් හොඳට ප්‍රකට කරගන්න හිත නමනකොට දැන් වෙන්නේ මොකද්ද? අර අපිට හිත අප්‍රකටව ගියපු කර්මස්ථානයේ අපි මොහොතකට නතර වෙලා අපි ආශ්වාස ප්‍රාශ්වාසය හොයන්න පටන් ගත්තාම දැන් අන්න ආපහු ප්‍රකට වෙනවා. ආයෙ පේනවා. දැන් අපිට ආපහු පුළුවන් ඒක අල්ලගෙන යන්න. දැන් මේ කමටහන වැඩෙනකොට තියෙන ස්වභාවය තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ ටික ටික සියුම් වෙලා යන බව. ඉස්සෙල්ලාම අපිට රළුවට හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට හොඳ හුස්මක් ගන්නකොට නාසිකා තුඩු නාසිකාග්‍රය පිම්බෙනවා. ඊට පස්සේ මේ සිහිල් හුළඟ ගිහිල්ලා තල්ලේ හැපි පපුවට ගිහිල්ලා මේ පපුව හොඳට පිම්බිලා ඇඟ පිම්බිලා මේ විදිහට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවානේ. ආශ්වාසයත් එක්ක සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක්. ප්‍රශ්වාසයත් එක්ක සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක සිද්ධ වෙන මේ ක්‍රියාකාරීත්වය අපිට ඒක ටික ටික සියුම්ව වැටහෙන්න පටන් ගන්නවා. ඒකෙන් කියන්නේ මේ මේකත් එක්ක ඇතුළට යනවත් එළියට යනවත් කියන එක නෙමෙයි. වැටහෙන ආකාරය දැන් අර ගොඩාක් ලොකු හුස්මක් ගන්නවා කියන එක එයාට ඊටාම චූටි හුස්ම ප්‍රමාණයකින් ඊටාමත් සුළු හුස්ම පොදකින් එයාට යැපෙන්න පුළුවන් වෙනවා. ඒ මට්ටමට එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ටික සියුම් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට සුකුමතර වන සියුම් වන ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව එයා සිහිය පවත්වනවා. එයා ඒ පිළිබඳව නුවණ පවත්වනවා. තව දුරටත් ඒ විදිහට සිහිනුවණ පවත්වමින් ඉන්නකොට මොකද වෙන්නේ? තව සියුම් වෙනවා. දැන් අනික් කර්මස්ථාන වඩනකොට වෙන දේ තමයි ඒක වඩන්න ප්‍රකට වෙන එක. ඒක වඩන්න ප්‍රකට වෙනවා. කසින නිමිත්ත දිහා බලාගෙන ඉඳලා ඒක පුරුදු කරන්න වැඩිපුර පුරුදු කරන්න මොකද වෙන්නේ? හිතට පේන ගතිය වැඩිපුර පේන්න ගන්නවා. මේකෙදි වෙන්නේ මොකද්ද? හුස්ම පාරට හිත තියන ආශ්වාස ප්‍රශ්වාසයට.
එන්න ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වෙවි යනවා. තව අප්‍රකට වෙනවා. අප්‍රකට වෙන එක ආයෙ ප්‍රකට කරගන්න වෙනවා. දැන් මේ විදිහට අර සියුම්ම යන ආශ්වාස ප්‍රශ්වාසයත් ප්‍රකට කරගන්නට සිද්ධ වෙනවා. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රකට වෙනවා කියලා කියන්නේ අන්නේ සියුම්ම මට්ටමේදී මේක සියුම්ම අවස්ථාවකටපත් වෙලා අපිට මේ කාය ප්‍රතිබද්ධ වුණ ආශ්වාස ප්‍රශ්වාසයෙන් හිත වැළකීලා අපිට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් විදිහට වෙනම ප්‍රකට වීම තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට දැන් පස්සම්භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා කියන්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාසයන් නැතිනම් කාය සංඛාරයන් සංසිඳවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියන එක. කාය සංස්කාරයන් සංසිඳවමින් පස්සම්භයං කියලා කියන්නේ. පස්සම්භයං කියන වචනයට කියනවා මේ නිරෝධෙන්තෝ වූපසමෙන්තෝ නිරෝධයටපත් කරමින් විපසමණයටපත් කරමින් නැති කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා. මොකද්ද මේ කියන්නේ? කාය සංඛාරං කාය සංස්කාරය පස්සම්භයං පස්සම්භණය කරනවා දුරු කරනවා නිරුද්ධ කරනවා නැති කරනවා. අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. අපේ ඇඟේ චලනයන් අපේ ඇඟේ තිබෙන සෙලවීම් මේ ආදී සියල්ල ප්‍රකට වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ඇති කල්හි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක එක මහරහතන් වහන්සේ නමක් පෙන්නලා අහනවා මහණනි අර නොසෙල්වී සිටින පන්දනයක් දකින්නට නැති සුළු අංශු මාත්‍රක නමුදු සෙලවීමක් දකින්නට නැති අර භික්ෂුව දකින්නවද? එහෙමයි ස්වාමීන්. මහණියේ මහණතෙම ආනාපාන සතිය මනවින් ප්‍රගුණ කරා. ආනාපාන සතිය මනවින් ප්‍රගුණ කරා. ඒ නිසයි එහෙම වෙන්නේ. ආනාපාන සතියේ තිබෙන ආනිසංශයක් ආනාපාන සතියේ තිබෙන වැඩිමෙදී අපිට බලා ගන්න තිබෙන එක ක්‍රමයක්. කාය සංස්කාරයන්ගේ යටපත් වීම. පස්සම්භයං කාය සංඛාරං කියලා කියනවා. එතකොට කාය සංස්කාරයන් කියලා කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාස කාය පටිබද්ධා. ආස්වාස ප්‍රස්වාසය කාය ප්‍රතිබද්ධයි. ප්‍රතිබද්ධයි කියලා කියන්නේ කාය නෙමෙයි කයත් එක්ක එකට තියෙන දෙයක්. කාය ප්‍රතිබද්ධයි. කායිකා ඒතේ කාය පටිබද්ධා කියලා කියනවා. ඒවා කායිකයි කාය පටිබද්ධයි. කය හා බැඳිලා පවතින. කයත් එක්ක තමයි තියෙන එක. එතනින් තොර කරන්න බෑ. එකත් එක්ක තියෙන. කාය පටිබද්ධයි. එතකොට කාය ප්‍රතිබද්ධ ආශ්වාස ප්‍රශ්වාසය කාය සංස්කාරයන් ලෙස ගන්නවා. ඒ දේවල් කාය සංස්කාර. එතකොට යම් ආකාරයකින් මේ කයේ ඉරියව් පැවැත්මක් තියෙනවා නම් ඉදිරියට යෑමක් ආපසු වීමක් දෙපස බැලීමක් අතපය දිගහැරීමක් යම් කිසි විදිහකින් ඒ විදිහේ පැවැත්මවල් කරනවා නම් සෙලවීම් ආදිය පෙනෙනවා නම් ඒ කුමක් නිසාද? ආශ්වාස ප්‍රශ්වාසය ඇති කල්ලි. දැන් අන්න ඒ සියල්ලටම හේතු වන මුල් වන ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳවමින් එයා ආශ්වාස ප්‍රශ්වාසයන් කරනවා. ඒ සියල්ලට මුල් වෙන ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳවමින් ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කරනවා. සියල්ලන්ටම මුල් වෙන දේ සංසිඳවීම. ඒකයි පස්සම්භයං කාය සංඛාරං කියලා කිව්වේ. ඒ කාය සංස්කාරය සංසිඳවනවා. කාය සංස්කාරය නිරෝධෙන්තෝ වූපසමෙන්තෝ නිරෝධයටපත් කරමින් ව්‍යපසමනය කරමින් එයා භාවනා කරනවා. ඒකට කොහොමද මේ නිරෝධයටපත් කරන්නේ ව්‍යපසමනයටපත් කරන්නේ? එහි තිබෙන සුකුමතර භාවයේ පිළිබඳව එයා කතා කරනවා. එහි තිබෙන සුකුමතර භාවයේ පිළිබඳව එයා සිහිනුවන පවත්වනවා. එතකොට අර රළු මට්ටමේ කායික පැවැත්මට හේතු වන දේ නොදෙනී යනවා. රළු මට්ටමේ කායික පැවැත්මට හේතු වන ආශ්වාස ප්‍රශ්වාස ටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේක හරියට මේ ඉන්ධන වගේ. කයේ පැවැත්මට තිබෙන ඉන්ධන වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය. ඒකට මේ ආශ්වාස ප්‍රශ්වාසයන් සියුම්ම යනකොට ඒ කියන්නේ මේ කය අනවශ්‍ය දේවල් වලට ඒක වැය වෙන්නේ නැහැ. හුදු ඒකට පමණක් මේක ප්‍රමාණවත්. ජීවිතය ගැට ගහ ගන්න ප්‍රමාණවත් විදිහට කන ආහාරයක් වගේ තමයි මේ දෙක අපත යන්න ඉඩක් ඇත්තේ නෑ. ඒක හේතු වෙන්නේ කොමකටද? ජීවිතය ගැට ගහ ගන්න තැන කරන්න විතරයි. ඒ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන දේ හේතු වෙන්නේ එතකොට මේ හුදු මේ කායික පැවැත්ම ඇති කරන දෙයට
විතරයි. අර රළු මට්ටමේ ඔක්කොම ව්‍යපසමණයටපත් වෙනවා, නිරෝධයටපත් වෙනවා. ඒ දේ සංසිඳෙනවා. ඒක සියුම් වුණ ආශ්වාස ප්‍රශ්වාසයන් බවට පත් කරමින් එයා සිහි නුවණ පවත්වනවා. ඒක තමයි මේ කිව්වේ. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. ආශ්වාස ප්‍රශ්වාස කාය සංසිඳවමින් ආශ්වාස කරන්නේ මේ ප්‍රශ්වාස කරන්නේ මේ හික්මනවා. මේකෙන් කියන්නේ මේක නැති වෙලා යනවා කියලා එහෙම නෙමෙයි. මේක මෙතනින් හුස්ම පාර නැති වෙලා ගියොත් එහෙම එතනින් එහාට ආය අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා කියන දේවල් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ එහෙම නැති වෙලා යනවා කියන එක නෙමෙයි කිය සංසිඳනවා කියන එක. ඒක හරියට යකඩ පාත්‍රයකට, තඹ පාත්‍රයකට හරි පාත්‍රයේ මෙහෙම ඇඟිලි තුඩු 3කින් විතර අරගෙන උඩින් තට්ටුවක් දැම්මහම තඹ පාත්‍රයකට ලොකු පාත්‍රයකට තියෙන එකට තට්ටුවක් දැම්මහම මොකද වෙන්නේ? ගාන්ටාරයකට තට්ටුවක් දැම්මහම මොකද වෙන්නේ? සද්දයක් ඇහෙනවා. මේ ඇහෙන ශබ්දය ඝර්ෂණ ගැටීමත් එක්ක එකට ඇති වෙන ශබ්දය ලොකු හඬක් නගමින් ඒක යනවා. ඊට පස්සේ සියුම් කම්පන ධාරාවන් අපිට නැවත නැවත ටික වෙලාවක් යනකම් එහි රාව ප්‍රතිරාවයේ නැවත ඇහෙනවා. ඒ රාව ප්‍රතිරාවය අඩු වෙමින් ඇහෙන්න පටන් ගන්නවා. අර රළුව තියෙන ආශ්වාස ප්‍රශ්වාසයේ වගේ තමයි අර දේ. ඒ කියන්නේ අර ගාන්ටාරයකට අතින් මොකකින් හරි අපි ගැහුවා වගේ. රළුව තියෙන ආශ්වාස ප්‍රශ්වාසය. ඊට පස්සේ ඒක සංසිඳනකොට මොකද වෙන්නේ? ඊට වඩා සියුම් මට්ටම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊට වඩා සියුම් මට්ටම ප්‍රකට වෙනවා. ඊටත් වඩා සියුම් මට්ටම ප්‍රකට වෙනවා. සියුම්ම වෙලා යනවා ආස්වාස ප්‍රස්වාසය. එතකොට මේ කය අරගෙන එහෙට මෙහෙට දරත සහිත කයේ සෙලවීම් පෙනෙන මට්ටම් පවා නොවන මට්ටමකට හුදු යැපීමට පමණක් පොහොනා මට්ටමට ආශ්වාස ප්‍රස්වාසයේ සියුම්ම යන බව එයාට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට සංසිඳවමින් හික්මෙනවා. හික්මෙනවා. ඒක තමයි පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා කිව්වේ. ඒ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කාය සංසිඳවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාසයන් කරනවා. මේ විදිහට එයා තමන්ගේ භාවනාව තමන්ගේ ප්‍රතිපදාව මේ විදිහට පුරුදු කරගෙන යනකොට දැන් එයා ඉස්සෙල්ලාම කාය ප්‍රතිසංවේදීව වාසය කළා. ඊට පස්සේ තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස කය සංසිඳවමින් වාසය කළේ. එතකොට එයාට පේන්න පටන් ගත්තා මේ රළු මට්ටම සංසිඳී යන බව අත්දකින්න මට්ටම. එතකොට දැන් මේ තමයි රූපය අසුරු කරගත්ත කරුණු හතර. රූපය අසුරු කරගත්ත කරුණු හතර. මේකට කියනවා චතුක්කයක් කියලා. හතරේ කොටසක්. කොටස් හතරක එකතුවක්. ඒ කියන්නේ හතර දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් කියන වගේ තමයි චතුක්කයක් කියලා කියන්නේ. කෑලි හතරක්, කොටස් හතරක්. එතකොට මේ චතුක්කයක් කියලා කියන්නේ මොකද්ද? දීර්ඝ, රස්ව, ඒ කියන්නේ දීර්ඝ වශයෙන්, රස්ව වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරන එක. ඊට පස්සේ කාය ප්‍රතිසංවේදී භාවය, සබ්බ කාය ප්‍රතිසංවේදී භාවය. ඊට පස්සේ පස්සම්භයං කාය සංඛාරං කියන එක. කොටස් හතරයි. චතුක්කයක් කියලා කියනවා මේකට. දැන් මේ චතුක්කය යන්නේ මොකක් ඇසුරු කරගෙනද? මේ චතුක්කය යන්නේ රූපය ඇසුරු කරගෙන. මේ චතුක්කය රූපය ඇසුරු කරන්නේ. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු උපාදාය රූපය ඇසුරු කරගෙන පවතින්නේ. අපි නිමිත්තක් විදිහට උපුටලා ගත්තත් ආශ්වාස ප්‍රශ්වාසය ඒක කාය ප්‍රතිබද්ධ ආශ්වාස ප්‍රශ්වාසයේ අනුසාරයෙන් තමයි උපුටා ගන්නෙ. ඒක අනුසාරයෙන් තමයි අපි උපුටා ගන්නෙ හිතට. එතකොට අපිට පේනවා මෙතනදී මේ ටික ඔක්කොම රූප ධර්මයන් දීර්ඝ ලෙස රස විදිහට දකින්නේ මේ රූපය ඇසුරු කරගෙන. ආස්වාස ප්‍රාස්වාස කාය පිළිබඳ ප්‍රතිසංවේදී භාවයක් ඇති කර ගන්නවා කියන්නේ රූපේ පිළිබඳව. එතනදී වේදනා සංඥා සංඛාර විඥාන කියන කායයන් පිළිබඳව දැක්කත් අපිට රූපේ තමයි ප්‍රකටව පේන්නේ. රූපේ පිළිබඳව දැනෙන වේදනාව, රූපේ පිළිබඳව හඳුනනාකම, රූපේ පිළිබඳව පවත්නා සංඥා චේතනාවන්, මේ පිළිබඳව පවත්නා දැනගැනීම කියන එක. එතකොට දැන් මේ පස්සම්භය අවස්ථාවට යනකොට ඒකත් රූපේ පිළිබඳවයි දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අර ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම්ම යන ආකාරයේ පිළිබඳව එයා නුවණින් දකිමින් ඒක සංසිඳවනවා. රළු මට්ටම සංසිඳවලා
ඊටාම සුකුමතර මට්ටමකට තමන්ගේ හිත පත් කරගන්නවා. මේ තමයි රූපය පැත්තෙන් ආශ්වාස ප්‍රශ්වාසය අනුව කෙනෙකුට හිත තියලා කරන්න පුළුවන් උපරිම සමත සීමාව. ඒ කියන්නේ සමත සීමාව කියන එකෙන් අදහස් කළේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳවන මට්ටමට පැමිණීම කියන එක තමයි මෙතනදී සිද්ධ වෙන දේ. එතකොට ඔය ඕනම අවස්ථාවකින් යාන්ට උපචාර අර්පණා ධානයන් උපදවන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි මේ සුකුමතර භාවය පිළිබඳව කතා කරනකොට අපේ භානක සම්ප්‍රදායන් අතර මේ ගැන සාකච්ඡා වුණේ. කෙනෙක් කියනවා ප්‍රථම ධාන උපචාරයේ ප්‍රථම ධානයට සමීප වෙන කෙනාගේ ආශ්වාස ප්‍රශ්වාසය ඕලාරිකයි, ප්‍රථම ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය සුකුමයි. ඒ වගේම ප්‍රථම ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය ඕලාරිකයි, ဒုတိ ය ධාන උපචාර ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය සුකුමයි. ဒုတိ ය ධාන උපචාර ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය ඕලාරිකයි, ဒုတိ ය ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය සුකුමයි. ဒုတိ ය ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසය ඕලාරිකයි, තෘතිය ධාන උපචාර පුද්ගලයාගේ ආශ්වාස ප්‍රශ්වාසය සුකුමයි. මේ විදිහට මේ තිබෙන සියුම් ස්වභාවයේ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආශ්වාස ප්‍රශ්වාසයේ තුනීව ගියපු ආකාරය පිළිබඳව මේ විදිහට බාහනක සම්ප්‍රදායන් අතර සාකච්ඡා වුණා. එතකොට තව විදිහකට කිව්වොත් ප්‍රථම ධානයේ උපදව ගන්න කලින් ඉන්න කෙනාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ රළුයි, ප්‍රථම ධාන ලාභී පුද්ගලයාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම්. ප්‍රථම ධානයේ ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ රළුයි, ဒုတိ ය ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සුකුමයි. ဒုတိ ය ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ රළුයි, තෘතිය ධාන ලාභයාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සුකුමයි. ඒ කියන්නේ දැන් මේකෙන් පේනවා ඒ ධාන මට්ටම් අනුව ඒ පුද්ගල මට්ටම් ඒ ධාන මට්ටම් අනුව කෙනකෙනාගේ ආශ්වාස ප්‍රශ්වාසයන් සියුම්ම යනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒකට මේ භාවනාව කරනකොට කොහොමත් ඒක ආනාපාන සතිය ටිකක් ගැඹුරින් දියුණු කරපු කෙනෙක් නම්, ගැඹුරින් වඩපු කෙනෙක් නම් ඒ කෙනාට අත්විඳින්න පුළුවන්කම කාටත් ලැබිලා තියෙනවා මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස නිමිති ගැන. මේ විදිහට අත්විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අත්විඳින්න කියන්නේ ටික ටික මේක මේ සියුම්ම වැටහෙනවා කියන එක පිළිබඳව අත්විඳින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට පින්නතුනේ අපිට දැන් මෙතන මේ රළු සියුම් මට්ටම් වලින් මේක සුකුමතර භාවයට පත් කරගෙන යන කෙනෙකුට වුණා, එබඳු අවස්ථාවකදී වුණා ඒ කෙනාට විපස්සනාව පැත්තට හිත වඩන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතන සිහිය පිහිටුවා ගැනීම තමයි, සිහිය තමයි උපස්ථානය පිහිටා සිටින බව සිද්ධ කරලා තියෙන්නේ. සතිය උපස්ථානය පිහිටා සිටීමත් සිද්ධ කරලා සිහියත් කරලා තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය උපස්ථානය බවට පත් වෙමින් සිහි කෘත්‍ය කළා නැහැ. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය වෙනමයි, සිහිය කියන එක වෙනම ධර්මයක්. අපි දියුණු කරන්නේ සිහිය. දියුණු කරන්නේ සිහිය. අපි දැක්ක සමහර වෙලාවට මේ විවිධ සම්ප්‍රදායන් පෞගේ කාලය තුලදී මේ අන්‍යාගමික ඇත්තෝ ඇතැම් වෙලාවට කියනවා මේ ආනාපාන සති භාවනාව ගැන කතා කරනකොට ආනාපාන සතියයි බුදුදහමේ තියෙන දෙයක් විතරක් නෙමෙයි. ආනාපාන සතිය ඇයි හුස්ම ගන්නෙ බුදුදහමේ විතරද කියලා. මේ හුස්ම ගන්නවා කියන එක ආනාපාන සතිය එහෙම නෙමෙයි. ඒකයි ආස්වාස ප්‍රස්වාසයේ කාය මිසක ආස්වාස ප්‍රස්වාසයේ සතිය නෙමෙයි කියලා කිව්වේ. නිසා ඒක ආනාපාන සති කියන්න බෑ. ආනාපාන ඕන කෙනෙකුට තියෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ ඕන කෙනෙකුට තියෙනවා නේ. මේ හුස්ම ගන්නවා කියන ක්‍රියාවලිය ඕන කෙනෙකුට තියෙනවා. ඒක ඕන කෙනෙක් කරනවා. හැබැයි සතිය නැහැ. ආනාපාන සතිය පවත්වන්නේ අපි. ඒකට එතන විශේෂත්වය මොකද්ද? උපස්ථානයේ සහ සතිකෘත්‍ය කරන සතිය තමයි වැදගත්. උපස්ථානයේ සහ සතිකෘත්‍ය කරන සතිය තමයි වැදගත්. එතකොට එතනදී තිබෙන විශේෂම දේ තමයි මේකෙදී තවදුරටත් දියුණු කිරීමක් විදිහට අනුපස්සනා කොටසක් එකතු වෙනවා. මේ කායේ කායානුපස්සනාවට නෙමෙයි ආනාපාන සතිය අයිති. කයෙහි කයානුව බැලීම කියන දෙයට. ඒකට අනුපස්සති කියන කොටසක් තියෙනවා. අනුපස්සනා කරනවා.
අනුපස්සනාවක්. අනුපස්සනාවක් කියලා කියන්නේ කතං අනුපස්සති. කොහොමද අනුපස්සනාව කරන්නේ? අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ. අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා නිට්ටය වශයෙන් නෙමෙයි. දුක්ඛතෝ වවත්තේති නෝ සුඛතෝ. දුක් විදියට ව්‍යවස්ථාපනය කරනවා සැප විදියට නෙමෙයි. අනත්තතෝ වවත්තේති නෝ අත්තතෝ. අනාත්ම විදියට ව්‍යවස්ථාපනය කරනවා ආත්ම විදියට හිතන්නේ නැහැ. ඒ වගේම එයා නිරෝධයටපත් කරනවා, විරාගයටපත් වෙනවා, පටිනිස්සග්ගයටපත් වෙනවා, ගැනීමක් කරන්නේ. මේ ආදී ලෙස එයා ඒක අනුපස්සනාවක් විදිහට දියුණු කරනවා. අනුපස්සනාවක් කියලා කියන්නේ එයා උපදෝගත් අර ධර්මයන් පිළිබඳව දැන් සිහියෙන් වාසය කිරීමක් ගැනනේ කතා කරන්නේ. එතකොට එයාට එතන සිහියෙන් වාසය කරනකොට එතන පවතින ධර්මයන් ගැන එයාට නුවණ තියෙනවා. එතන පවතින ධර්මයන් ගැන නුවණ තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කය සංසිඳ වීම අත්දැකීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති කියනකොට එයා හික්මෙන විදිහනේ. සංසිඳන බව දනිමින් දකිමින් එයා හික්මෙනවා. එතකොට ඒ දනිමින් දකිමින් හික්මෙනකොට ඒ හික්මීම තුළ අනුපස්සනා ඥානයත් එයාට තියෙනවා. අනුපස්සනා ඥානය මොකද්ද? විටින් විට එයා දකිනවා තමන්ගේ හිත ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අරගෙන තිබෙන ආකාරය. නිමිත්ත යම්සේද සිතේ බඳුවන ආකාරය. එතකොට එයා දකිනවා මේ නිමිත්ත හටගත්තේ කොහොමද? ඒ වගේම මේ වේදනාව හටගත්තේ කොහොමද? මේ සංඥාව හටගත්තේ කොහොමද? විතර්කය හටගත්තේ කොහොමද? මේ ධර්මය ගැන එයා නුවණින් දකිනවා. ඒ කියන්නේ අනුපස්සති කියලා කියන්නේ ස්කන්ධයන් ටික දකිනවා කියන එක. එයා දකිනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස කියලා ප්‍රකට කරගන්නවා කියලා කිව්වට සංසිඳවනවා කියලා කිව්වට එතන තියෙන ධර්මය. එයා දකිනවා එතන තියෙන උපේක්ෂා සහගත වේදනාව. උපේක්ෂා සහගත වේදනාව ඇති උනේ එයා දකිනවා අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන අතීත හේතු ටික නිසා වර්තමානයේ විඥාණය මේ රූපය අසුරු කරගෙන තියෙනවා. සත්වෙක්කෝ පුද්ගලයෙක් නෙමෙයි. අතීතයේ යම්කිසි අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටිකක් නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥාණය මේ රූපය අසුරු කරගෙන පවතිනවා. එතකොට මේ රූපය අසුරු කරගෙන පවතින නිසාත් වර්තමානයේ හිතෙන් මේ අරමුණ ස්පර්ශ කළ නිසාත් මේ වේදනාව ඉපදුනා. අවිද්‍යා සංඛාර තණ්හා ටික නැත්තම් මේ වේදනාව දැනගන්න පුළුවන් විඥානයේ පැවැත්මක් නැහැ. අනාගතයට ඇත්තේ නැහැ. වර්තමානයේ මේ ස්පර්ශය උනේ නැත්තම් එහෙනම් මේ වේදනාවේ පැවැත්මක් නැහැ. යම් උපේක්ෂා සහගත ආශ්වාස ප්‍රශ්වාසයේ දැනගන්නවා කියන තැන ඒ අරමුණ දැනගන්න තැන යම් විඳීමක් තිබෙනවා නම් මේ විඳීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙන දෙයක්. අන්න එයා ඒක දකිනවා නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා. එයාට දැන් පේන්නේ මම හුස්ම ගන්නවා මම මේක අත්දකිමින් ජීවත් වෙනවා කියන එකක් නෙමෙයි. එයාට පේනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් මම කියලා දෙයක් පණවන්නෙත් නැත්තේ නෑ. ඒ වේදනාව හටගෙන නැති වෙනවා නම් ඒ වේදනාව මගේ ආත්මයයි ගැනීමට නුසුදුසු ධර්මයක්. එයාට එතන නුවණ පවතිනවා. අනුපස්සනාව පිළිබඳව එයාට ප්‍රඥාවක් තියනවා දැන්. දැන් එතකොට මෙන්න මේ කාරණාව දිහා අපි විමසනකොට අපිට පේනවා අනුපස්සනාවක් කෙනෙකුට දිනු වීම තමයි මේ ශාසනීය ක්‍රමයට සිද්ධ වෙන භාවනාව. ආනාපාන සතිය වස්සග්ග පරිණාම වෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි ආනාපාන සතිය වඩන ලද්දේ මහත්ඵල මහත්ානිසංස වෙනවා. නිර්වාණය සමීප කරවනවා. මේ නිවනට සමීප කරවන ධර්මයන්ගෙන් ආනාපාන සතිය තරම් වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොටම හිතා ගන්න පුළුවන් අපිට ආනාපාන සතියේ තිබෙන ප්‍රධාන බව, ආනාපාන සතියේ තිබෙන ප්‍රකට බව, එහි තිබෙන මූලික අර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේක නිවන ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ මොකද්ද? හුස්ම ගන්නවා හෙලනවා කියන එක නිසා නෙමෙයි. දැන් අපි දකිනවා සමහර වෙලාවට ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිව මේ කාරණා පිළිබඳව විවේචනයන්හි නියැලෙන අය මේ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව තිබෙන මේ භාවනාවට විවිධ ක්‍රමවේද වලින් ගර්හා කරනවා. සමහරවිට අහනවා මේ
හුලන් දිහා බලලා නිවන් දකින්න පුළුවන්ද? හුලන් දිහා බලාගෙන හිටියා කියලා නිවන් දකින්න පුළුවන්ද කියලා. දැන් කවුරුත් කියන්නේ නැහැනේ හුලන් දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න පුළුවන් කියලා. හුලන් දිහා බලන් ඉඳලා නිවන් දකින්න බෑ සරල ලෙසම. එහෙනම් ඔය ආශ්වාස ප්‍රශ්වාස කියලා බලාගෙන ඉන්නේ හුලන් දිහානේ කියලා කිව්වහම අපේ බෞද්ධයන්ට සමහර වෙලාවට කියන්න දෙයක්වත් නැති වෙනවා. නෑ පින්නතුනේ මේ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන හිටියා කියලා නෙමෙයි නිවන් දකින්නේ. මෙතන තියෙනවා සතියක්. ඒ තමයි සිහිය. සිහිය තමයි ඒ හිත පිළිබඳව දන්නවා. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව දන්නවා. එතන තියෙනවා එතකොට අනුපස්සනාවක්. අනිත්‍ය වශයෙන් බලන මේ අනුපස්සනාව තියෙනවා. එයා දන්නවා මෙතන තියෙන මේ රූපය සකස් වුනේ මේ විදිහට. සංඥාව සකසුනේ මේ විදිහට. වේදනාව සකසුනේ මේ විදිහට. සංස්කාර විඥානය හටගත්තේ මේ විදිහට. එයා මේ ධර්මයන්ගේ හට ගැනීම දන්නවා. ඒ ධර්මයන්ගේ වැයවීම දන්නවා. හට ගැනීම වැයවීම දන්නකොට එයාට ඒ පිළිබඳව සත්වයේක පුද්ගලයේක කියන සංඥාව ඇති වෙන්නේ. දැන් හුලන් දිහා බලන් ඉඳලාද මේක ඇති වෙන්නේ? නෑ මේ අනුපස්සනා ඥානය නිසා. ආනාපාන සතිය කියලා සමස්ත භාවනාව මේ බුද්ධ ශාසනයට අයිති කොටසත් එක්ක කතා කරනකොට එතන සමතේට අයිති කොටසත් විපස්සනාවට අයිති කොටස් දෙකක් දකින්න පුළුවන්කම තියෙනවා. ඔගේ සමතේට විතරක් අයිති කොටසෙන් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. විපස්සනාවට අයිති කොටසත් එක්ක නිවන් දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ශාසනයේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය අනුව සිහි පවත්වාගෙන යන එකමයි. ඒ සිහි පවත්වාගෙන යන ගමන් එතන නුවණ පැවැත්වීමයි අනුපස්සනාවක් විදිහට. එතකොට පින්නතුනේ අපිට අංග සම්පූර්ණව මේ භාවනාව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට හුලන් දිහා බලන් ඉඳලා නිවන් දකින්න බෑ. ඒක නිසා මේ ශාසනයේ ආනාපාන සතිය කියන්නේ ඕක නෙමෙයි. අස්පස් කරනවා කියලා එකක් ගැන කතා කරනවා සමහර අය. අස්පස් කරන අපි ගෙවල් අස්පස් කරන්නේ. ඒතකොට ගෙවල් අස්පස් කරනකොට අපි කරන්නේ මොකද්ද? අපිට ඕනේ අත්‍යවශ්‍ය දේවල් තියාගෙන අනවශ්‍ය කුණුරොඩු ආදී දේවල් අතු ගාලා දානවා වගේ මේ හිතට එන කෙලෙස් අරමුණු ටික අපි වැඩක් නැති ඒවා අයින් කරලා දාලා අපි හොඳ අරමුණු විතරක් තියාගන්න එක තමයි ආනාපාන සතිය කියන්නේ කියලා ඇතැම් වෙලාවට ඇතැම් කෙනෙක් අරමුණු කරනවා. අදහස් කරලා මේ මහා ප්‍රචාරයන් සිද්ධ කරගෙන යනවා. කුමක් නිසාද? ධර්මයේ පිළිබඳව තිබෙන අවබෝධය. ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම. ආනාපාන සතිය කියන්නේ මෙච්චර ගැඹුරු කමටහනක් නිවන දක්වාම අපිට යන්න පුළුවන් ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ මේකේ දේශනා කළා තියෙනවා. මේ හුලංගන භාවනාවක් විතරක් නෙමෙයි. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහි පැවැත්වීම කියන එක කොටසක් විතරයි. මේකේ තියෙන අනුපස්සනාවක්. ඒ අනුපස්සනාවත් එක්ක තමයි නිවන ලැබෙන්නේ කියන එක ගැන මොකක්වත්ම අවබෝධයක් නැහැ. මේක පෙන්වන්නේ කායානුපස්සනාවටනේ. සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ පළවෙනි පබ්බේ තමයි ආනාපාන සති පබ්බේ. ආනාපාන පබ්බේ තමයි මුලින්ම තියෙන්නේ. එතකොට ඒ කියන්නේ කායානුපස්සනාවේ ප්‍රධාන කොටසක් නේ ආනාපාන සතිය. එතකොට අපිට පේනවා මේක කාය ප්‍රතිබද්ධ ධර්මයක් මිසක හිතට එන කෙලෙස් ගැන හිතන එකක් නෙමෙයි. හිතට එන කෙලෙස් ගැන නම් මේක අයිති වෙන්න තිබුණේ මොකටද? ධම්මානුපස්සනාවට. ඇයි ඒකනේ නීවරණ ධර්මයන් ගැන එහෙම අපි කතා කරන්නේ. නමුත් මේක කෙලෙස් ගැන කතාවක් නෙමෙයි. මේක මේ ආශ්වාස ප්‍රශ්වාසයේ නැමැති කය ඇසුරු කරගෙන පවත්නා මේ ආශ්වාස ප්‍රශ්වාස කාය පිළිබඳව කතාවක් තමයි මේ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට නිවන් දකින්න එක ගැන කතා කරනවා නම් ආනාපාන සතිය වඩලා අනුපස්සනා කොටස අතහැරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අනුපස්සනා කොටස අතහැරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අර අනිච්චානුපස්සනාවේ කතා කළානේ. ඒ දැනුම් පද්ධතිය ඔබේ ආනාපාන සතියට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ආනාපාන සතියට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි ඒ දැනුම් පද්ධතිය. ඒ ටිකත් එක්ක තමයි නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ කතා කරන්න පින්නතුනේ මුල ඉඳලා ආනාපාන සතිය අගටම වෙනකම්ම ඒ න්‍යායාත්මකව තිබෙන කරුණු කාරණා ටික පමණක් නෙමෙයි. මේ කතා කරන්නේ ඒ කරුණට අදාළව ඔබ ඒ තැන් වලින් කොහොමද පටන් අරගෙන යන්නේ කියන එක. ඒ නිසා තමයි සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන එකට අදාළව දීර්ඝ සහ රස්ව ආශ්වාස ප්‍රශ්වාස කරනවා අපි. මේ ආශ්වාස ප්‍රශ්වාසය කරනකොට අපිට මේ විදිහට සමතේ පැත්තෙන් හිතේ ඡන්දය ඒකාග්‍රතාවය ඇති කරගෙන ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමින් අපිට පුළුවන් විපස්සනාවට නැඹුරු වෙන්න කියලා එතනදී විපස්සනාව දක්වාම කරුණු පැහැදිලි කළේ.
ඒ වගේම දැන් අද දවසේදී කරන මෙතනදී අපි කතා කරනවා කරුණු දෙකක්. ඒ තමයි සබ්බකාය පටිසංවේදී සහ පස්සම්බයං කාය සංකාරක් කියන එක. එතකොට මේ කොටස් දෙකේදීත් මේ කතා කරේ මොකද්ද? මේ කොටස් දෙක කරනවා කියන එකෙන් නිවන දක්වාම අපි අනිත්‍ය දකින්නවා කියන එකෙන් අනුපස්සනා කොටසත් එක්ක කතා කරන්නේ මේක එතනින් එහාට මේ නිරෝධානුපස්සී කොටසක්වත් ඕනේ නැහැ කියන එක ගැන එහෙම නෙමෙයි. එහෙම නැතිනම් පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, පස්සම්භයං චිත්ත සංකාරං ආදී ලෙස තිබෙන මේ කොටස් එපා කියන එක නෙමෙයි. මේ කොටස් දෙක මේ විදිහට වඩලා මේ විදිහට අනුපස්සනාව ප්‍රගුණ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ. අන්න ඒ විදිහට පින්නතුනේ අපි මේ පිළිබඳව සිහිනුවන පවත්වනකොට අපිට පුළුවන්කම තියෙනවා මිදීමක්, විමුක්තියක් සාධනය කරගන්න. කෙලෙස් ධර්මයන් නැති වෙන්නේ එහෙම වැඩුවොත් තමයි ආනාපාන සතිය. නැතිනම් කෙලෙස් නැති වෙන්නේ නෑ. යටපත් කරලා තියන්න පුළුවන්. හැබැයි අපි සතුරා දුර්වල කරලා සතුරා සහ මුලින්ම විනාශයටපත් කරනවා වගේ අර බාහිර නිමිතිවල හැසිරෙන හිත බාහිර නිමිතිවල හැසිරෙන්නට නොදී ආශ්වාස ප්‍රශ්වාසයේ නැමැති නිමිත්තෙහි ඒකාග්‍රගත කරලා අපි අනුපස්සනා කරනවා කියන එකයි මේ අපි මෙතනදී අදහස් කළේ. එතකොට මෙතන කරුණු දෙකයි සියලු කය ප්‍රතිසංවේදී වුණා ආශ්වාස ප්‍රශ්වාස කය සංසිඳවන මට්ටමට ඇවිල්ලා අපි ඒ පිළිබඳව හිත වැඩුවා. ඉතින් ඊළඟට අපි ඉදිරියට අනික් කාරණා පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. සියලුම දෙනාට මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා